මහා කරුණාවෙන් මහා කරුණාවෙන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ධර්ම දේශනාව තුළින් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සඳහන් වෙන බොහොම ලස්සන ධර්ම කරුණු රැසක් තමයි අද දවසෙත් අපේ ධර්මානුශාසනාව තුළින් සාකච්ඡා කරන්න. පිංවතුනේ අද අපි චුට්ටක් විමසලා බලමු. ඔබ දන්නවා මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න ධර්මාවබෝධය කරායන් නිවන කරායන් බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයක් පෙන්ව මේ ඔක්කොම භාවනාවෙන්ම කරන්න පුළුවන් දේවල් විතරක් නෙමේ. භාවනාවත් ධර්මාවබෝධයට තියෙන එක ක්‍රමයක් තමයි. මජ්ජිම නිකායේ සබ්භාසව කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම 7ක් පෙන්නනවා. සම්මා දිට්ඨියෙන් ප්‍රහාණය කළ ගත යුතු ආශ්‍රව කොටසක් තියෙන. සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ පිණිස අවශ්‍ය කාරණා 4ක් බුදුහාඳුරු පෙන්නවා. සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත්. බාහිරින් කල්්‍යාන මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය ලැබෙන්. පිරිසිදු ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනය අහන්න ලැබෙනවා. තමන් තුළ ඇතිකරගන්නවා ධර්මයට අනුකූලව නුවනින් විමසමින් තමා තුළින් විමසා බැලීමේ දක්ෂතාව. ඒකට අපි ධර්මය කියන්න යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය තුළ කෙනෙකුට දම්මානු දම ප්‍රතිපදාවේ දෙනවනං ධර්මාවබෝධය කරා සෝවාන් පලයට පත්වෙන්න පුළුව. මේවට ධර්මය කියන්නේ සෝතාපත්ති අංග. යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් තමයි තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධය කරායන්. ඒ අතර සත්‍යඥානය ඇතිකරගත්ත කෙනා අන්න අවබෝධයෙන් දර්ශනයෙන් ප්‍රහාණය කර යුතු ආශ්‍රව කොටසක් ප්‍රහාණය කරගන්න. එයාට ටිකක් ප්‍රහාණය වෙනවා. හැබැයි ඒ ටික කියන්නේ ඒක තමයි විශාලම ජයග්‍රහණය. බුදුරජාණන් වහන්සේ දවසක් සෝවාන් පලයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලා පිරිසකට පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට අරගෙන භික්‍ෂූන් වහන්සේලාට පෙන්වා මහනෙන තතාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට 7 නුඹල දකිනවද. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට 5 කැට අතර වෙනසත් මේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට 7ත් ගැන ඔබට මොකද හිතෙන්. භික්‍ෂූන් වහන්සේලා කෙන ස්වාමීනී භාගතුන් වහන්ස මහා පොළොවේ අති විශාලයි කියව හිතන්න බෑ. 100ෙන් පංගුවද 10ෙන් පංගුවද ලක්ෂයෙන් පංගුවද ඉලක්කමකින් කියන්න බැරි තරම් මහා පොළොවේ වැලි කැට ගල් කැට 5 කැට තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට 7ක් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් මේ දීර්ඝ සංසාර ගමනයේ ගෙවපු දුක ගෙවාගෙන ආපු දුක් ටික මහා පොළොවේ තියෙන වැලි කැට ගල් කැට 5 කැට තරම් කියලා හිතන්න කියව. සෝවාන් වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරු වෙන දුක් ටික මේ පුංචි ශ්‍රී හස්තය මත තියෙන ගල් කැට 7 තරම්. ඒකට හේතුව සෝවාන් වෙච්ච කෙනෙක් අනාගතයේ උපරිම ඉපදුනොත් ආත්ම 7යි. නතේ බවන් 8 මං ආදී ඇති 8 වෙනි භවයක නම් උපදින්නේ නැහැ කියන. හැබැයි හැම සෝවාන් වෙච්ච හැමෝම ආත්ම 7ක් උපදිනවා කෙනෙක නෙමෙයි ඒකේ අර්ථය. මොකද සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ ඒක බීජී එක ජීවිතේම ධර්මාවබෝධය ලබනා ඉන්න. කෝලං කෝල සත්තක් අත්තු පරම ඔය විදියට ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය මත කොටස් 3කට බෙදෙනවා. හැබැයි උපරිම සෝවාන් වෙච්ච කෙනෙක් මේ සසරේ උත්සාහ නොකර හිටියත් ආත්ම 7යි කියන. 8 වෙනි භවයක නම් උපදින්නෙම නෑ කියන. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්ච කෙනෙක් තව ආත්ම 7ක් ඉපදුනොත් එයාට ඒ ඉපදීමත් දුකක්. ඒ ඉපදීම තුළ ජරාව්‍යාදි මරණ තියෙනු. අන්නේ නිසා ඒ පුංචි ගල් කැට 7 තරන් කියල හිතන්නකව අනාගත ඉතුරු වෙච්ච දුක්ටික. හැබැයි සසරේ ගෙවල අවසන් කරපු දුක මහපොළොවේ තියෙන ගල් කැට වැලි කැට 5 කැට වගේ කිව. ඔබ හිතන්න ඔබ ගැන
ඔය උපමාවම ඔබට ගලපන්. ඔබ සෝවාන් ඵලයට තියා අඩුම ගානේ ධර්මාවබෝධයේ අහලකටවත් ඇවිල්ලා නැත්නම් ඔබ සසරේ ගෙවාගෙන ආපු දුකත් මහ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට තරම්මයි ඔබට අනාගතයේ ගෙවන්න තියෙන දුකත් මේ මහ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ අපිට පේන තෙක් මානෙක කවදා ගැලවෙයිද කියලා හිතාගන්න බෑ ධර්මාවබෝධයේ ලබන මාර්ගයටවත් පැමිණිච්ච නැති කෙනෙක්. ඒ නිසා පිංහතුනි වීරිය වඩන් බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙකුට සම්මා දිට්ඨියෙන් දර්ශනය චතුරාරි සත්‍ය ගැන සත්‍ය ඥානය ඇතිකර ගැනීමෙන් ප්‍රහාණය කරන ආශ්‍රව ටිකක් තියෙන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසගෙන ත්‍රිවිධ සංයෝජනයම්ම සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට ප්‍රහාණය වෙලා යන. දැන් එතනින් සියල්ල හරියන්නේ සමහරෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔක්කොම හරිනේ කියලා. තව ක්‍රම ගොඩක් බුදුහාමුදුරු පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙන. සබ්බාසව සූත්‍රය පෙන්වනවා ඉන්ද්‍රිය සංවරයෙන්. ඒ කියන්නේ ඇස අසංවර වුණොත් ගොඩාක් කෙලෙස් උපදින්න මේ ආයතනවලින්. කෙලෙස් සහිත රූප ඔස්සේ ඇස දුවනවා. ඇස හොයන්නෙම පංච කාමයන්. කාමලෝක ඉන්න කෙනාගේ ඇස කාමයන් ඔස්සේම දුවනවා. කන හොයන්නෙම කෙලෙස් සහිත කාමයන්ටම ඇදිලා යන ශබ්ද ප්‍රියමනාප ශබ්ද ඔස්සේ කන දුවනවා. ශබ්දයක් ප්‍රියමනාප හඬක් ආස කරන හඬක් ඇහිච්ච ගමන් එක නිමිත්තක් හරි නිමිත්තක කොටසක් හරි එක හිතේ මතක තියාගන්න. නාසය හැම වෙලේම හොයන්නේ ප්‍රියමනාප සුවඳ තමන් ආස කරන සුවඳ ඒකට තමයි කැමති. දිව හැම වෙලේම හොයන්නේ රසය ප්‍රියමනාප රසය කෑම හොය හොය සමහරු මුළු ජීවිතේ හම්බ කරන්නෙම කන්නමයි සමහරු කෑමෙන් තොර ලෝකයක් නෑ සමහරුට හැම වෙලේම කෑම හොය හොයා ගිහිලල් සමහරු ලංකාවේ කෑම මදි ඊට පස්සේ රටවල් ගාන කෑම හොය හොයා යන නිවාඩු දාගෙන සමහරු කන්නම එක කෑම ප්ලේට් එකට රුපියල් 10-15 දන් කරන මිනිස්සුයින්. එතකොට අපිට පේනවා සමහරුන්ගේ ජීවිතවල මේ කෑමේ ප්‍රතිඵලය සමහරය අවුරුදු 20-25 වෙනකොට හැදෙන්න්න තියෙන ලෙඩ ඔක්කොම කෑමෙන් හදාගෙන ඉවරයි. දිව පරිස්සමක් නැති නිසා සමහරයට අවුරුදු 15-20-25 යනකොට එක්කෝ සීනි එක්ක කොලෙස්ට්‍රෝල් එක්ක පෙෂර් බේත් අහුරක් අතේ තියාගෙන සමහරු කෑම ටික කන්න. ඊළඟට කෑම දිහා බලබලා විදෝනු අනේ මගේ කරුමේ කියලා කෑම දිහා බලබලා විදෝනු. එතකොට මේ දිව පරිස්සමක් නැතිකම රසය හොයා දිව දුවනු. කයත් එහෙමයි පහස හොයනු. මෙන්න මේ ඉන්ද්‍රයන් සංවර කරගත්තොත් බොහෝ අකුසල්වලින් වලකින්න පුළු. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ නිසා ඉන්ද්‍රිය සංවරෙන් ප්‍රහාණය කළ හැකි ආශ්‍රව ගොඩාක් තියෙන. කෙනෙක් ඇස සංවර කරගත්තොත් කන සංවර කරගන්න නාසය දිවකය මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගත්ත කෙනා කෙලෙස් සහිත අරමුණු නිමිති සටහන් හිතේ තියාගන්න. සාමාන්‍යින් ඔබේ හිතේ ස්වභාවය ඔබ අවංකව හිතන් කෙලෙස් සහිත රූපයක් දැක්කොත් ඒ දැකපු රූපේ මතක තියාගන්න. එක්කො ඒක කොටසක් හරි මතක තියාගන්න. ඊට පස්සේ ඒක තනියෙන් ඉන්නකොට සිහි කරන මතක් කර කෙලෙස් උපද්දව ගන්න. ඒක රාගේ පැත්තෙන් වෙන්න පුළුවන් දවේශය තුළින් වෙන්න පුළුවන්. දවේශයෙන් අපිටම කවරු හරි ඔබේ ඉස්සරහට ඇවිල ඔබට බැන්න. දැන් ඔබේ තරහකාරයාගේ රූපය ඔහුගේ ඉරියාව ඔහු බැනපු හැටි. ඒවා ඔක්කොම දැන් එක්ක සම්පූර්ණයෙන් මතකයි එක්ක ඔබට කියපු සැර වචන ටික මතකතියාකට කොටස් වසයෙන් මතකයි. දැන් ඒක හැමවෙලේම හිතනොමෝ මට මෙහෙම කිව්වා මට මෙහෙම කිව්වා වටිනවද මට මෙහෙම කියන්න දැන් ඒක හිතන්න නූපන් දවේශය උපදිනවා උපන් දවේශය වර්ධනය වෙන. අන්න ඉන්ද්‍රියන් ඔස්සේ ඇතිවන කෙලෙස් ඇතිවන අරමුණු සටහන් නිමිති මතකතියාගෙන ඒවා සිහිකරන්න අකුසල් උපදින අකුසල් බලවත්තෙන. බුදුරජාණන් වහන්සේ වදාළ ඉන්ද්‍රිය සංවර කරන්න. ඔබ අහල ඇති බාහිය දාරුචීරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙටි පුංචි බණටික. හකුලවල නිවන් මග කෙටියෙන් දේශනා කරේ බාහිය දිට්ටේ දිට්ට මත්තම් භවිස්සති. යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා එතනින්ම අතහරින්න. ඒ දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් හිතට ගන්න එපා එතනම විදර්ශනා කළ එක අතහරින්.
සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුනොත් ඇහුන විතරයි කියලා එතනින් අතහරින්. ඒක නිමිති සටහන් හිත හිතා ඒවා මතකතියාගෙන කෙලෙස් උපද්දවන්න එපා. මුතේ මුතමත්තම් භවිස්සති යමක් දැනුනොත් නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒ දැනෙනදේ දැනීම් මාත්‍රෙන් අවසන් කරන්න. එහි නිමිති සටහම් මතකතියාගෙන කෙලෙස් උපද්දවන්න එපා කියෝ. විඤ්ඥානයේ විඤ්ඥානමත්තම් භවිස්සති යමක් හිතුනොත් ඒක සිතුවිල්ලක් කියලා එතනි මතහරින්. ඒ සිතුවිල්ලේ නිමිති සටහන් හිතේ තියාගෙන කෙලෙස් උපදින විදිහට ඒ ඔස්සේ යන්න එපා. බාහි ඔබ මේ විදියට ඉන්ද්‍රිය සංවර කරගත්තොත් ඔබේ හිත එතන පිහිටන්නේ වෙන තැනකත්නෑ. ඒ අතරත්නෑ ඔබ පිරිනිවන් පානවා කියලා නිවන් මග හකුලවල බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරයට දහම් දෙසුව විදියට. එමනම් පිංහතුනී ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් ආශ්‍රව ගොඩාක් තියෙනවා. කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන තවත් මාර්ගයක් තමයි ඔබේ ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූට්‍ර පෙන්වා ප්‍රත්තිවෙක්ෂාවේ නුවනින් සලකා පරිහරණය කිරීමෙන් ගොඩාක් කෙලෙස්වලින් ආරක්ෂාවෙන්න පුළුවන්. එතනදී භික්‍ෂුවකට නම් මූලිකම අවශ්‍යතා 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්වා. ඒ තමයි චීවර පිණ්ඩපාත සේනාසන ගිලම් පස. ඒ වගේම තමයි ගිහි කෙනෙකුට ගිහි කෙනෙකුට භික්ෂුවකට චීවර ගිහි කෙනෙකුට ඇඳුම් පැළඳුම්. භික්ෂුවකට නම් පිණ්ඩ පාත ගිහින් ලැබෙන දාන ටික ගිහි කෙනෙකුටත් කෑමබීම ටික මූලික අවශ්‍යතා. භික්ෂුවකට කුටියක් සේනාසනයක් ගිහි කෙනෙකුට නිවසක් තමන්ට වැටිලා ඉන්න ගයක් දොර. භික්ෂුවකට නම් ලෙඩත් දුකක් හැදුනහම් බෙහෙත්හේත් ඒව තමයි ගිලම් පස කිය. ගිහිකුටත් ලෙඩත් දුකක් හැදුනම් බෙහෙත් හේතව ඔන්න ඕකට ඔබ හොඳට බලන්න ජීවිතේ කෙනෙක් මුළු ජීවිත කාලෙම මහන්සි වෙන්නේ ජීවත්වෙනවා ජීවත්වෙන්නයි මේ මැරෙන්නේ කිය කොච්චර මිනිස්සු ජීවිත කාලෙම රස්සා කර මහන්සින ඔය මූලික අවශ්‍යතාටිකට නෙමෙයිද කියලා හිතන්. කෑමබීමට ගෙයක් දොරක් හදාගන්න ඇඳුම් පැළඳුම්වලට ලෙඩත් දුකක් වුණහම් බේත් හේට්ටිකක් ගත් ඕක තමයි මූලික අවශ්‍යතාටික. ඒ අවශ්‍යතා එන්න පුළුල් කරගන්න. නුවනින් සලකා පරිහරණය නොකිරීම තුළ තමන්ට කණබොන කෑමබීම පාලනයක් නැති වෙන. හැබැයි බුදු හාමුදුරු පෙන්වා භික්ෂුවකට නුවනින් සලකල ඒකට ප්‍රත්තිවේක්ෂාවක් බුදුරජාණන් වහන්සේ පෙන්ු. ගිහි අයත් දන්න ගිහි අයෝය ප්‍රත්තිවේක්ෂා කරන්නේ සිල්ගත්ත දවසට විතරයි. සිල්ගත්ත දවසට කෑමපිගාන අතේතියාගෙන අන්න කියෝනෝ. මං මේ ආහාරය ගන්නේ ශරීරය ලස්සන කරගන්න නෙමෙයි නැටුම් ගැයුම් වලට නෙමෙයි මේ කය හදාගන්න නෙමෙයි මේක පිළිකුලයි මේක කනකොට මෙහෙමයි මේක වමනයක් වගේ ඔහොම හිතලා සමහරු බොහෝම ලස්සනට ඕක වාක්‍යවලින් ලස්සනට කියලා කෑමටික කන්නේ සිල්ගත්ත දවසට විතරයි සමහරු. අනිත් දවස්වලට එක මතක් කවදාවත් කණබොනකොට අපිට මතක්කින්නේ ප්‍රත්තිවේක්ෂා බුදුරජාණන් වහන්සේ වදාලා නුවනින් සල කළ පරිහරණය කරන්න කීවේ කෑමබීම ගන්නකොට ඒක නුවනින් සල කළ බලන් මේ ජීවත්වෙන්න කනවමිසක් කන්න ජීවත්වෙන්න එපා. මං මේ ආහාර ගන්නේ ලස්සන වෙන්නවත් ඇඟහදාගන්නවත් හැඩ වැඩ වෙන්නවත් වෙන කිසිම දේකටනේ පැරණි කුසගිනි වේදනා නිවාගන්න. අලුතෙන් කුසගිනි වේදනා නෝපදවගන්න. අන්න ඒකයි මේ ආහාරය එක මර්තය මේ ආහාරයේ කොච්චර ලස්සනට මොන විදිහට වියදං කළ හැදුවත් මේ ආහාරය අර්ථය මේකයි මේ අනල කටට ගියාට පස්ස වෙන්න මෙන්න මේ ක්‍රියාවලිය කියලා ඇත්තටම ආහාරයේ අර්ථය විමසනවනං බොහෝ කෙලෙස් එතනින්ම සංසිින්දව ගන්න පුළුවන් කෑමවීම නිසානොම ගයන්නේ. ඊළඟට ඇඳුමක් පැළඳුමක් බුදුරජාණන් වහන්සේ පෙන්වා සිවුරක් පරිහරණය කරනකොට හිතන් මේ ඇඳුම අඳින්නේ සීතලෙන් ආරක්ෂාවේ උණුසුමේ සීතත්ස පටිකහතාය උන්හස්ස පටිගහතාය මැසි මදුරු පීඩාවන්ගෙන් ආරක්ෂාවෙන්න යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තම් මේ ලැජ්ජා ඇතිවන තැන් වසාගන්න ශරීරේතිය අපි ඇඳුමක් අඳින් ඒකට විලි වසාගන්න. ඊළඟට මැසි මදුරු පීඩාවන්ගෙන් ආරක්ෂාවෙන් සීතලට උණුසුමෙන් ආරක්ෂාවෙන සීතලට අඳින ඇඳුන්තින රශ්නයට අඳිනේවතිය එතකොට මේ ඇඳුමක් අඳින්නේ ඇයි කියලා අර්ථය තේරුම් ගත්තේ නැති වුණහම සමහරුන්ට අඳින ඇඳුම ගැන ඒකම කෙලෙස් උපදින්න විශාල අනතුරකට සමහර මිනීමැරුම්ගොල්ට බලන්න ඔබ ඇඳුමක් නිසා කොච්චර කාන්තාව පීඩාවන්ට පත්වෙලා
ඔය නොයේ කාන්තාවන්ට අපචාර ඔය චෝදනා බොහෝ දේවල්ලොට හේතුව අඳින ඇඳුම් ඒවත් ගොඩක් බලපානු. සමාජ විෂම සමාජයක විකෘති සත්තු වගේ කෙලෙස් සහිත මිනිස්සු ඉන්න සමාජයක ඔබ ඇඳුමක් තෝරනකොට බුද්ධිමත්වෙන්. ඒ බුද්ධිය නැතිවුණට පස්සේ ඔබම ගොදුරකට ඔබම අඳින ඇඳුම ඔබම හේතුවක් කරගන්න පුළුව. ඒ නිසා නුවනින් සල කලා තමන් ඇඳුමක් අඳනකොට ඒක ප්‍රත්්‍යවේක්ෂා ඇයි මං ඇඳුමක් අඳන්න මොකක්ද මේක අර්ථය ඒක හිතලා ඇඳුමක් අඳනකොට විමසුවොත් බොහෝ කෙලෙස් එතනම නවත්ත ගන්න පුළුව. ඊළඟට ගෙයක් දොර බලන්න සමහර පුද්ගලයෝ බුදුරජාණන් වහසේ වදාළ මහන් භික්ෂූන් වහසලටනම් කුටියක ඉන්නකොට හිතන්න මම මේ කුටිය ඇත්තට පරිහරණය කරන්නේ ඇයි සීතලෙන් ආරක්ෂාවෙන් උණුසුමෙන් මැසි මදුරු පීඩාවන්ගේ සතුන් සර්පයන්ගේ ආරක්ෂා වෙලා සුවසේ මට ගුණධර්ම පුරාගන්න මේ කොටිය මට ධර්මාවබෝධය පිණිස මේ අවශ්‍ය වෙන පරිසරයක් තමන්ට අවශ්‍යමකොටද කොටිය පරිහරණය කරන්නේ ඇයි. ඔබ ගයක් හදාගත්ත කෙනෙක් ඔබ හිතනවනං ඇයි මන් නිවසක් මට මොකොටද ගයක්. ඒදේ ඔබ හරියට නිවසක ප්‍රයෝජනය ඔබට ජීවත්වෙන්නයි මේ ගයක් අවශ්‍ය කියලා ඔබ හිතනවනම් කවදාවත් ඔබ දහතේ නය වෙලා දුක්විඳ විඳ අමාරු වැටෙන්නේ. සමහරුන්ට ඉන්න හොඳ ගයක් දොරක් තියනවා. ඉඩමක් තියනවා. නිදහසේ වැටිලයින්න නයක් නැතුව වැටිලයින්න පැලක් තියනවා. හැබැයි ඒකෙන් සංසි දෙන්නේ නෑ. නුවනින් සල කල නෙමෙයි තමන් පරිහරණය කරන්න. ඊළඟට දකින ආසහිතෙනවා. එහා ගෙදර කොහොමද තමන්ගේ ආදායමේ හැටියටන මේ වියද. තියෙන පොළොව සමහරු හොඳට ටයිල්ලල ලක්ෂ ගානක් වියදං කළ හදපු පොළොව. කොහේ හරි ගියහම දකිනවා දැන් ඕක නෙමේ මෙන්න මේවා යල්ලත්. තියෙන පොළොව කඩලා ඊට පස්සේ තව ලක්ෂ ගානක් වියදං කළ සමහර වෙලාවට ඊට පස්සේ ගෙනල්ල ලී පතුරු අල්ලනවා. කොහෙන් හරි ගෙනල්ල කුඹුක් ගස් හරි කපල ගෙනල්ල දැන් ලී අල්ලනවා. ඊට පස්සේ තවටික කාලකින් ඕක ලෙස්සලා කවරුවරි ගෙදර එක්කෙරෙ දෙන්නෙක් වැටල අතක් අයක් කැඩුනට පස්ස කවරුහරි කියන ඕක දානප ඕක ලෙස්සනවා ඕක හරියන්න කාලයක් යනකොට දැන් අලුතෙන් එන්න මෙන්න මේක කියනවා. ඊට පස්සේ අර පොලෝම කඩලා ඊට පස්සේ තව එකක් කල්ල. ඒ ළඟට තියෙන ජනල් දොරවල් ටික ගලෝල අලුත් විදිහට ආයි දැන ජනල් දොරවල් දාන. ඊට පස්සේ හිතුනහම මේක තව කෑල් නිකං ඉන්නකොට හිතේ නොමකද නුවනින් සල කළ පරිහරණය කරන මෙන්න මේ කෑල්ල කඩලා ඉසරාට කෑල්ලක් ගත්තොත් හොඳයි වගේ. ඒක මේ තමන්ට අවශ්‍යම දෙයක් නෙමෙයි. තමන්ට නිකං හිතෙනවා ඒක තමයි හිතේ ස්වභාවය. අපි නුවනින් සල කළ පරිහරණය කිරීමක් නැති වෙනකොට තමන්ගේ ආදායමේ හැටියට වියදම පරිහරණය කරගන්න බැරි. ඒකට ධර්මය කැනෙ සමජීවි කතා ආදායමට ගැලපෙන වියදමකට ජීවත්වෙන පුරුදු වෙන්න කිය. අන්නේ දේ නැතිවුණට පස්සේ සමහරු දහතී නයවෙලා නය දැන් අර ලස්සනට හදාගත්තගේ නින්ද යන්නේ. රෑතිස්සේ මතක් කෙනෙ නයගෙවාගන්න කොහොමද කියලා ගිනි ගොඩක දැන්ඉන්නේ. නයකාරවෙනවා පැංකූලින් ලියුම් එවනු. ගේ සින්න කරගන්නවා කියලා ලියුම් එනකොට දැන් තමන්ට වෙනදා අර පැළේ වැටල හොඳට නින්ද ගිය. දැන් සමහරලාට තමට නින්දක් නෑ. බලන්න ඔය වගේ තමන්ට තමන්ගේ නුවනින් සල කළ මේ අවශ්‍යතාවයන් පරිහරණය කරගන්න බැරිවුණට පස්සෙ කොච්චරන අමාරු වැටෙනවා. බේත් හේට්ටිකත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් නුවනින් සල කළ පරිහරණය කරනවාන්නන් බොහෝ කෙලෙස් වලක්ව ගන්න පුළුව. දැම් මේ කියන දේවල් කොච්චර ප්‍රායෝගිකද කියලා ඔබම් බලන් ඔය කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම ගොඩක් බුදු හාන්දුරුවමේ පෙන්න්නන්නේ සබ්බාසව සූත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉවසීමෙන් අධිවාසනා පහතබ ඉවසීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් කෙලෙස් ගොඩක් තියෙන. බලන්න සමහරුන්ට ඉවසීමක් නැතිකම නිසා මොන තරං විනාස කරක පස්සේ හිතෙනවා අයෝ මන් තව චුට්ටක් ඉවසුවන. ඒ වෙලායි මට ඉවසන්න පුළුවන් වුණා නම් මේ විපත වෙන්නේ නෑ. මං කලබල වුණා. මං ඒ වෙලාවෙ ගොඩක් ගත්ත තීරණ වැරදි පස්සෙ කොච්චර පසුතැව නොද බලන්න මිනිස්සු. ඒ නිසා ඉවසීම බුදුරජාණන් වහන්සේ පෙනන කන්තී පරමන් තපෝතිතික් ඉවසීමම උතුම්ම තපසක් කියන. ඉවසීම මත බොහෝ ගුණධර්ම පුරුදු කරගන්න පුළුවන්. ඉවසීමක් නැති හදිස්සිය කිපෙන ෂණික කෝපය ඇතිවෙන් ෂණික තීරණ ගන්න ඇවිස්සිච්ච මනසක් තියෙන කෙනා විශාල විපතකට තමන් ගොදුරක්ව හැම වෙලේම ඉන්න අසහනේ හැම වෙලේම ඉන්න පීඩනයකි හැම වෙලාය මානසික විදෝමින් ජීවත්තෙන්
අන්නේ නිසා ඔබ ඉවසීම පුරුදු කරන්න. ඒ ඉවසීම කියනෙක ඔබ හොඳට පුරුදු කරගත්තොත් බොහෝ කෙලෙස් වලින් ඔබට ආරක්ෂාවෙන්න පුළුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ක්‍රමයක් පෙන්නනවා කෙලෙස් ගොඩාක් මගහැරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි දුරු කිරීමෙන් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවතිය. මේවා ගොඩක් ප්‍රායෝගිකයි. මගහැරීමේ. දැම් බලන්න මහා මංගල සූත්‍රයේ මේ ලෝකයේ මංගල කියලා යහපත් කියලා යමක් තියෙනවන ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර පෙන්වා. මහා මංගල සූත්‍රය පටන් ගන්නකොට මේ ලෝක යහපත කැමතිනං කරන්න තියෙන පළවෙනිමදේ තමයි සත්පුරුෂයන් ආශ්‍රය කරන්න පෙර පළවෙනියට බුදුහාන්දුරුව පෙන්වේ අසේවනාච බාලාන. ඊට පස්සේ තමයි පණ්ඩිතානංච සේවන පණ්ඩිතයන් ඇසුරු කරන්න තිය. අසත්පුරුෂයන් බාලයන් ඇසුරු කිරීම තුළ කවදාවත් පණ්ඩිතයන් යහපත් හැසිරීමක හැසිරෙන්න අසත්පුරුසු ඉඩ දෙන්නේ. කොච්චර ගුණ යහපත් දැයි සමහරු කියන අපි දන්නවා ගානට ඇසුරු කරන්න අපි ඒ අයත් ඇසුරු කරනවා මේ අයත් ඇසුරු කරනවා අපි දන්නවා ගානට ඉන්න. හැබැයි ඔබ මතකතියාගන්න ඔබ අමාරුව වැටෙනකං ඔබවත් දන්නේ. අසත්පුරුෂයාගේ ස්වභාවේ කොහොමහරි තමන්ගේ වලට ඇදල දාගන්නවාමයි. කොහොමහරි උපක්‍රම යොදන. ඒ නිසා ගුණධර්ම වඩාගෙන තමන්ගේ යහපත කැමති නිවනට යන්න කැමති කෙනා පළවෙනිමදේ තමයි පාපමිත්‍රයන්ගෙන් වලකිනෝ අසත්පුරුෂයන්ගෙන් මගහැරීමේ බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා අසේවනාච බාලන් බාලයන් ඇසුරු කිරීමෙන් වලකින්. ඒ වැලකිලා පණ්ඩිතයන් සත්පුරුෂයන් ගුණධර්ම ඇති අය ධර්මය හැසිරෙන සිල්වත් ගුණධර්ම වඩන එවැනි අය ඇසුරු කරන්න. ඊළඟට මේක පෙන්නන්නේ දුරු කිරීම මගහැරීම අසත්පුරුෂයන්ග මගහැරලා ජීවත්වෙන්න කිය. ඊළඟට සමහර වෙලාවට මේක මිනිස්සු ගැන විතරක් නෙමේ තියෙන් බුදුරජාණන් වහස බොහම ලස්සන්ට පෙන්න්නනවා පාරක යනකොට අපි හිතමු පාරෙ ගහල තියෙන් දැන් ඔයි පාරවල්ලොල් ගහලා තියෙන්නේ අනතුරු සහිත මාර්ගයකි ප්‍රවේශමෙන් යන්න කියලා තියෙන. නෑ අපිට එහෙම අනතුරක් වෙන්නේ අපි මෛත්‍රී වඩනවා කියලා ගියොත් එහෙම තමන් අමාතැන් කොහේ අරි පාරක ගහල තියෙන මේක බිම් බෝම්බ තියෙනවා. ඉසරහෙම තිබුණනි ද ලංකාය වුණත් බොහෝ ප්‍රදේශවල ඉස්සර තිබුණ දැන්නගේ වයිවත් කරලා තියෙන මේ ප්‍රදේශවලට ඇතුල්ලෙන්න එපා බිම් බෝම්බ ඇත. දැම් අන්න කෙනෙක් හිතුවන්නේ අපි භාවනා කන අපිට ඕව පෑගෙන්නේ පෑගුණත් පුපුරන්නෑ කියලා හිතන. එයා යනවා එයා ගිහිල්ල තමන් අමාරුව ඇටනුත් ඒක වැරැද්ද වෙන කාගෙවත් නෙමේ. ඒක තමන්ගේ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් ඒක. අනතුරු සහිත මාර්ග මගහරන්න කියෙන්. අනතුරු සහිත පුද්ගලයෝ අනතුරු සහිත සත්තු දැන් කවරු හරිකෙන ඔය තනි අලිය යන්න පව අලිය ගහන්න පුළුව. එනෙක් කියනොන්නේ මම දන්න අලිය ගාන්ට අපි එනකොට අලිය යනවා. අලියට ගිහිල මෛත්‍රී කරන්න විතරයි තියෙන්. ඔබ දකින්න ඇති පසුගේ කාලි අලියට මන්තර කියන්න ගිහි අලියගෙන් පාරකාපු එක සිදුවීමක වීඩියෝ පහුගේ දවස්සල අන්තර්ජාලී ඊළඟ රූපහිනි මාධ්‍යවල පෙන්නු. එතකොට කෙනෙක් හිතුවක්කාර විදියට යනොන්නේ අපිට අලිය ගහන්නේ මම දන්නවනේ අලිය ගැන කියලා යනු. ගිහිල්ල පාර කෑවොත් ඒක කාගිවත් වැරද්දක් නෙමේ. තමන් අමාරුව වැටුනේ තමන්ට මගහරින්න පුළුවන් අනතුරක මග නොහැරීම නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නම් මගහැරීමෙන් ප්‍රහාණය කරගත යුතු බොහෝ ආශ්‍රවතිනොය මගහැරලයන් අනතුරු සහිත මාර්ග මගහරින් අනතුරු සහිත සත්තු අනතුරු සහිත පුද්ගලයෝ අසප්පුරුසය පවකාරය අනතුරු සහිත ප්‍රදේශ තියෙන සමහර තැනක් බුදුරජාණන් වහස පෙන්න්න භික්ෂූන් වහසලට පෙන්න්න මහණනි පිණ්ඩ පාත වැඩියත් සමහර ප්‍රදේශ තියෙනවා පිණ්ඩ පාත යන්න එපා. ඒ පැතිවල තමන්ට අනතුරු එන්න පුළුවන්. ඒවැනි ප්‍රදේශ මගහරින්න කියන. එතකොට මෙන්න මේ අවවාද පිළිගන්නවනම් තමන්ට තේරෙනවනම් තමන්ට මේ මෙතනින් අනතුරක් වෙන්න පුළුවන් කියලා ඒවා මගහැරල ජීවත්තෙන් බොහෝ කෙලෙස් වලින් වලකින්න පුළුව. ඒ කෙලෙස් ඇතිවෙන එකම වලක් කොලා සැනසිල්ලෙ ගුණධර්මටික වඩාගන්න පුළුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නාව වීරියෙන් ප්‍රහාණය කරගත යුතු තවත් කොට සක්තින ඒවා වීරියෙන්මයි ප්‍රහාණය කරන්න තින්. කාම විතරක ව්‍යාපාද විහිංසාවිත් හිතෙන් හිතට එනවා කෙලෙස් සහිත සිතුවිල් ඒවා වීරියෙන්ම යටපත් කරග. ව්‍යාපාද තරහව කේන් තියෙනවා ඒවා වීරියෙන්ම අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. විහිංසා කෙනෙකුට වනසන්න නැති කරන්න පලිගන්න හිතෙන්න්න පුළුව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන සතර සම්යක් ප්‍රධාන වීරිය ගැන බහල ඇති උපන්නාව අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න.
නෝපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න. උපන් කුසල් මෛත්‍රිය කරුණාව මුදිතාව යහපත් කුසල සිතුවිලි ඒව බලවත් කර නෝපන් කුසල් උපදවන එක වීරියෙන් කරන්න තියෙන දෙය. ඒ වීරී ඇතිකරගත්ත කෙනෙකුට බොහෝ කෙලෙස්වලින් වලකින්න පුළුව. ඒකත් කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රමය. හත්වනි එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ භාවනාය පහත භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොට සක් තියෙනවා. එතකොට බලන්න මේ කෙලෙස් ක්ලේෂ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ක්‍රම ගොඩාක් පෙන්න්න නොමේ සම්භාසව සූත්‍රම ක්‍රම 7ක් පෙන මේ ඔක්කොම බොහොම ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගික ඔබ ගලපල බලන්න ඔබට ප්‍රශ්න ඇති වුණා නං ඔබ දැනට විදවනවනම් ඔබට මෙන්න මේ කරුණු ගලපල බලන්න ඇත්තටම මෙන්න මේ තුළ ඔබට ගැලවෙන්න බේරෙන්න්න පුළුවන් තැන්වල ඔබම අනතුරේ වැටිච්ච තැන් ඇති. එනිසා පින්වතුනී ධර්මය තුළ ඔබ හොඳට හිතන්න කොතනද මට වැරදුනේ. හිතල තමන්ගේ ජීවිතයේ පියවරෙන් පියවර හරි ධර්මය පැත්තට යාගන්න අමාරුයි තමා මේ යුගයේ කෙලෙස් බලවත් අකුසල් බලවත් සමාජයේ අපි ජීවත්වෙන්නේ සිල්වත් ගුණවත් ධර්මානුකූල ගුණධර්ම වඩන සත්පුරුෂයෝ මාර්ග පල්ලාබීම් පිරිච්ච සමාජයක නෙමේ. එවැනි සමාජයක නම් ධර්මය හැසිරෙන කෙනාට අනුග්‍රහය තියෙන. බොහෝ වෙලාවට සත්පුරුෂය ඔබ අහල ඇති සතර සතිපට්ඨානි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුරුරට කම්මස්ස ගම්ම කියන නියංගමේ. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන අටුවාව විස්තර වෙනවා ඒ ගම ගැන විස්තරය. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ පැවැත්වට පස්සේ කොච්චරේ ගමේ මිනිස්සු ධර්මය පුරුදු කරාද කියන්නේ නාන තොටේ කුමල් හලේ මග තොටේ මිනිස්සු හම්බෙන නාන්න ගිහාම හම්බෙනවාකේ නාන්නාවද කියලා එතනින් ඊළඟ වචනයෙන්නේ මොකත් අක්ක මේ දවස්වල කරන භාවනාව අනේ නංගිමං ආනාපාන සතිය වඩන අනේ සාදු සාදු කියන ඔයා මොකක්ද කරන්න මං මේ දවස්වල ධාතු මනසිකාර භාවනාව කරනවා දැන් නාන ගමන් සාකච්ඡාව සතර සතිපට්ඨාන ගැන කියන කුඹල් හලේ හම්බෙනවා මිනිස්සු ආයි අක්ක කියලා කතා කරනු හැබැයි මාතෘකාව පටන් ගන්නෙම සතර සතිපට්ඨානකිය ඒ සතිපට්ඨානය වටිනාකම භාවනා කවුරු හරි හම්බුනොත් අහන්නවා භාවනා කරනවාද ප්‍රමාද වෙන්නේ පනේ අප්‍රමාදිය වීර ඒක තමයි කෙන සමාජයේ හැම තැනම මිනිස්සු කතා වුණේ අද අපිට පේනවා අද සමාජ භාවනා කරනවා කියලා කිව්වොත් ගැරහීමක් තියෙන්නේ මේ දැම්ම ඔයා භාවනා කරනවා ඕ මේ වයිසට ගිහින් කරනේ වනේ ඒ වගේ සමාජි පුළුවන් තරම් ඇයි ඔයාට එපාවුනාද කලකිරිලද මොකද ඔයා භාවනා කර මිනිස්සු හිතන්න මේ භාවනා කරන්න එක්ක කලකිරිලා එක්ක මනුසයගේ ගුටි කාලතම මේ භාවනා කරනු ඇත්තේ ගෙදර එපා වෙලා ඒ වගේ සමාජ භාවනා කරන කෙනාට පුළුවන් තරන් ගැරහිලි නින්දා හින් පාස්කිරිලි ඒවැනි සමාජයක් අසත්පුරුෂයම් බහුල සමාජයක සත්පුරුසයකුට ජීවත්වෙනකොට ටිකක් අමාරුයි. ගුණධර්මවලින් පිරිහිච්ච සමාජයක ගුණධර්ම වඩන කෙනා එයාට ටිකක් අමාරුයි. හැබැයි ඔබ මතකතියාගන්න අමාරුවෙන් හරි ඔබ ගුණධර්ම රැකගත්තොත් ඒ ප්‍රතිඵල සියල්ල ඔබට ඔබයි බේරෙන්. ලෝකයාම අපාය ගියත් මම සිල් රැකල මං ගුණධර්ම පුරාගෙන මං ගැලවෙනවා කියල ඔබ ධර්මී දියුණු කරන්න උත්සාහයක් ගන්න ඔබට ගැලවෙන්න පුළුව. ඒ නිසා අපිට ලෝකෙ හදන්න බෑ. මේ ලෝකයා යන රටාව අපිට වෙනස් කරන්නත් බෑ. එන්න පිරිහිලා මෘග සංඥා පහළ වෙන තැනට යන ලෝකයා. මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා. මුර්ගසම් වරුසාවල් වැහැල මිනිස්සු සත්තු වගේ විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා අවසන් වෙන අනාගතයක් බුදුහාමුදුරුව පෙන්නවා. ඔතනටයි අපි පරම්පරාවට මේ ලංවෙවී යන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළොබ ධර්මී දියුණු කරගන්න උත්සාහයක් ගන්න පුළුවන් තරම් පින් දහම් කරගන්න. ගුණ ධර්මයක් පුරාගන්න සද්ධාව ඇති කරගන්න. සිල් රකින්න පින් කරන්න දන්දෙන් අන්න එතකොට ඔබට ලෝකයානෙමේ ඔබට ගැලවෙන්න පුළුව. ඔබට ගුණ ධර්ම පුරාගන්න පුළුව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිච්ච මනුස්ස ජීවිතයක් ලැබිච්ච ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. අද බණහන් ලැබෙන කොච්චර පින්කං කෙරෙනවා. හද ගොඩාක් පින්කං කරන්න ලැබෙන කාලයක්. හද මේ ධර්මශ්‍රවනයෙන් රැස් කරගත් සියලු පින ඔබ හැම දෙනාටම නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක්ම වේවා. ඔබ හැම දෙනාටමත් මේ සම්භාසව සූත්‍රයේ සඳහන් කරුණු එකින් එක බොහොම සරල ඔබට විස්තර කරමින් තමයි කෙලෙස් ප්‍රහාණය කරගෙන
තියෙන ප්‍රශ්න ගැටලුවලින් ටික හරි බේරිලා ධර්මය දියුණු කරගන්න අවශ්‍ය පරිසරයක් කොහොමද අපි හදාගන්න කියන කාරණය ඔබට මේ ධර්මානු ශාසනාව තුළ විස්තර කරන්නට යෙදුනේ. එහෙමනම් ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව ගුණධර්ම පුරාගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. පිංහතුනේ ධර්මාශ්‍රවනයේ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසරදුකින් අතමිදේවා කියල සාදු කියල දෙවියන්ට පින්දෙන්. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.